ශනිදා සාදය පෙරදිග අහස බබලයි හිරු කිරණ වැද රසබර හැඟුම් පිබි දෙයිසිත් සතන් මැද දෙසවන සෙනෙහි බර වදනක රැඳෙන සඳ මුළු මිහි මඩල සැනසෙයි ඔබ අසල හිඳ ශනිදා සාදය කඩති නිල් වරුනේ පොඩි දිත්ත පැටවුන් කෙනේ සුවඳයි මල් සුවඳසේ මිහිරි පැණි වගේ ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරියසේ සුවඳයි මල් සුවඳසේ මිහිරි පැණි වගේ ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරියසේ ජැක්සන් ඇන්තනීගේ පද රචනය ආචාර්ය ප්‍රේමසිරි හේමදාසගේ සංගීතය සමන්ත පෙරේරා සමග ඉන්ද්‍රචාපා බුලත් සිංහල එක්තරා තාත්තා කෙනෙකුට ඕනේ වුණා තමන්ගේ පුතාට ජීවිතේ වටිනාකම කියලා දෙන්න. ඔහු මේ තරුණයාගේ අතට පුංචි ගල් කැටයක් දුන්නා. ඔයා මේ ගල අරගෙන පොළට යන්න. ගිහින් ඔයාට හම්බ වෙන අයට මේක පෙන්වන්න. කවුරු හරි මිලදී ගන්න ඇහුවොත් අතේ ඇඟිලි දෙකක් පෙන්වන්න. ගානක් කියන්න එපා. ඒ වගේම කිසිම කෙනෙකුට මේක විකුණන්නත් එපා. තාත්තා කිව්වා. තරුණයා ගල අරගෙන පොළට ගියා. ඔහුට කාන්තාවක් හමු වුණා. කාන්තාව
මේ ලස්සන ගල් කැටය දැකලා කිව්වා මේක මගේ ගෙදර මාළු ටැංකියට දාන්න පුළුවන්. මේක කීයද? තරුණයා අතේ ඇඟිලි දෙකක් ඔසවලා පෙන්නුවා. රුපියල් 200ද? කාන්තාව අහනවා. මේක මට දෙන්න. ඇය කියනවා. නමුත් තරුණයාට තාත්තගේ කතාව මතක් වුණා. ඔහු ගල විකුණන්නේ නැතුව ගෙදර ආවා. ඇවිත් පියාට කිව්වා සිදුවෙච්ච දේ. තාත්තා කියනවා දැන් මේ ගල අරගෙන කෞතුකාගාරයට යන්න. එතෙන්දිත් මිලදී ගන්න කෙනෙක් ඇහුවොත් කිසිම දෙයක් කියන්න එපා. අතේ ඇඟිලි දෙකක් පමණක් පෙන්වන්න. මතක තියාගන්න මේ ගල කීයකටවත් විකුණන්න එපා. තරුණයා ගල අරගෙන කෞතුකාගාරයට ගියා. කෞතුකාගාර පාලකයා මේ ගල දැකලා ඒක මිලදී ගන්න ලෑස්ති වුණා. කීයටද මේ ගල විකුණන්නේ? කෞතුකාගාර පාලකයා ඇහුවා. තරුණයා ඇඟිලි දෙකක් ඔසවලා පෙන්නුවා. රුපියල් 20000. හොඳයි. මං කැමතියි මේකේ ගානට මිලදී ගන්න. කෞතුකාගාර පාලකයා කිව්වා. තරුණයා ගෙදර ගිහිල්ලා තාත්තට කතාව කිව්වා. හොඳයි. දැන් ආයෙම සැරයක් මේ ගල අරගෙන නගරයේ ඉන්න මැණික් ව්‍යාපාරිකයා ළඟට යන්න. ඉස්සෙල්ලා වගේම ඔහුටත් ඇඟිලි දෙකක් පමණක් ඔසවලා ගාන පෙන්නන්න. විකුණන්න එපා. ආයෙත් ගල ගෙදර අරගෙන එන්න. තරුණයා ගලත් අරගෙන මැණික් ව්‍යාපාරිකයා ළඟට ගියා. ගල දැකපු ගමන් මැණික් ව්‍යාපාරිකයාගේ ඇස් ලොකු වුණා. ඔබට කොහෙන්ද මේ ගල හම්බ වුණේ? මේක ඊටාම දුර්ලභ ගණයේ මැණිකක්. මම මේක කැමතියි මිලට ගන්නට. ඔබේ ගාන කීයද? මැණික් ව්‍යාපාරිකයා අහනවා. තරුණයා ඇඟිලි දෙකක් ඔසවලා පෙන්නනවා. ලක්ෂ 200ක්. කමක් නැහැ. මං කැමතියි ඒ ගානට මිලට ගන්නට. තරුණයා පුදුමයටපත් වුණා. ඔහු ගෙදර දිව්වා. පුතා කියනවා අනේ මන්ද තාත්තේ මට හිතා ගන්නවත් බෑ. එකම ගල් කැටයට එක එක තැන්වලදී එක එක මිලක් කියන්නේ. ඒක තමයි පුතේ කල්පනා කරන්නට ඕනේ දේ. ඔයා මගෙන් ඇහුවේ ජීවිතේ වටිනාකම මොකක්ද කියලානේ. ඒක වචනෙන් විස්තර කරනවට වඩා ඒක තේරුම් ගන්නට ඔබට අවස්ථාවක් දෙන්නටයි මම හැදුවේ. අපි අපේ වටිනාකම හරියටම දන්නේ නැහැ. ඒක හරියට ඔයාගේ අතේ තිබිච්ච මැණික් ගල වගේ. අපි අපේ වටිනාකම් මනින්න හදන්නේ අපේ වටපිටාවේ ඉන්න මිනිස්සු අපිට දෙනාගේ මත. නමුත් හොඳට මතක තියාගන්න මිනිස්සු Taman දකින දෙයට වටිනාකම් දෙන්නේ Tamanගේ දැනුම අනුව, Tamanගේ ආකල්ප අනුව, Tamanගේ අත්දැකීම් අනුව, Tamanගේ අවශ්‍යතා අනුව. ඔයාට මුලින්ම හම්බෙච්ච කාන්තාවට මේ ගල වුණුනේ මාළු ටැංකියට දාන්න. ඒක නිසා එයා මේකට අඩු මිලක් කිව්වා. කෞතුකාගාර පාලකයාට මේ ගල ගැන යම් අදහසක් තිබ්බා. නමුත් ඔහු මැණික් ගැන හොඳටම දන්නේ නැහැ. ඔහු හිතුවේ මේක කෞතුකාගාරයේ තියන්නට පුළුවන් ගලක් කියලා පමණයි. ඒ නිසා තමයි ඔහු එවැනි මිලක් කියන්නේ. නමුත් අර මැණික් ව්‍යාපාරිකයා ඔහු මැණික් පිළිබඳව හොඳටම දන්නවා. ඒ නිසා ඔහු දුටු පමණින් මේ මැණිකේ වටිනාකම තේරුම් ගන්නවා. ඒ නිසා තමයි අර අච්චර විශාල වටිනාකමක් ඔහු මේ ගලට දෙන්නේ. දැන් හිතන්න. ඔයාගේ වටිනාකම නොදන්න කෙනෙක් ඔයාට දෙන වටිනාකම ගැන හිතලා ඔයාගේ වටිනාකම තීරණය කළොත් ඔයා හැමදාම හිතයි ඔයාගේ වටිනාකම රුපියල් 200යි කියලා. නමුත් ඔයා සොයා ගන්නට ඕනේ ඔයාගේ නියම වටිනාකම දන්න කෙනෙක්. ඔහු ඔයාගේ ජීවිතයට නියම වටිනාකම දෙයි. අන්න එදාට ඔයාට තේරුම් ගන්නට පුළුවන් ඔයාගේ ජීවිතයේ සැබෑ වටිනාකම කොච්චරයිද කියලා. ඒ නිසා ඔයාගේ වටිනාකම දන්න මිනිස්සු ඔයාගේ ජීවිතේ වටේ තියාගන්න. ඔබත් ඔබේ ජීවිතයේ වටිනාකම දන්න අය ඔබේ ජීවිතය ළඟ තියාගන්න. ඔබේ ජීවිතය පිළිබඳව නියම තක්සේරුව දෙන්නේ ඔවුන් නිසා. ශනිදා සාදයට මේ කතාව එව්වේ තිලකා එච් ගම්ලත්. ශනිදා සාදය සති අන්ත පුවත් පසුවිතරම
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් අවධානම් මට්ටමකට පැමිණෙමින් ඇති බවට සෞඛ්‍යංශ අනතුරු අඟවනවා. මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේද ශ්‍රී ලංකාවේ ආසාදිතයන් ඉහළ යාම බරපතල තත්ත්වයක් ලෙස සැලකිය යුතු බවයි පෙන්වා දෙන්නේ. මෙරට තුළ පැතිර යන වෛරසය බ්‍රිතාන්‍යයේ පැතිර ගිය වෛරසයට සමාන ලක්ෂණ පෙන්නුම් කර ඇති බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මීට පෙර අනාවරණය කළා. මේ අතර ගුවන් මගින් කිසිදු ඉන්දිය ජාතිකයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනය කළා. මෙවන් පසුබිමක ගුවන් මගින් පැමිණෙන ඉන්දියානුවන්ට මෙරට තුළ නිරෝධායනය වීම සඳහා අවස්ථාව ලබා දී ඔවුන් මැද පෙරදිග හා යුරෝපය ඇතුළු වෙනත් රටවල් වෙත යැවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවට පාර්ශව රැසක් පෙන්වා දෙනවා. එමගින් ඉන්දිය වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බවයි එම පාර්ශව පෙන්වා දෙන්නේ. මේ ඒ පිළිබඳ කරුණු දක්වන සුරක්ෂිත ශ්‍රී ලංකා සංවිධානයේ පූජ්‍ය ආනන්ද සාගර හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරු අපි දානෙකට යන්නේ නැහැ. අපි පිරිත් නතර කරලා තියෙනවා. 7 දවසේ 3 මාසේ අවුරුද්දේ දාන ටික නතර කරලා තියෙනවා. පාසුකල නතර කරලා තියෙනවා. අපි පන්සලෙන් එළියට බහින්න නැතුව පුදුම තරම් ආරක්ෂා වෙනවා මිනිස්සුත් එක්ක. එවැනි තත්ත්වයක් යටතේ මේක පාපන්දු පිට්ටනියක් කරගෙන මේක තවත් ආර්ථික බලලෝභීත්වය හරහා ගෙනහිල්ලා ව්‍යාපාරිකයට සන්තෝෂම් දෙන තත්ත්වයට මේ අවදානම් තත්ත්වය අරගෙන ඉන්දියන් මිනිස්සු ගෙන්නනවා ලංකාවට. පෞද්ගලික හොටෙල් වල නවාතැන් පහසුකම් දෙනවා. එක පවුලේ කට්ටියට එකට ගිහිල්ලා නාන්න බෑ ගඟක. හොඳයි අපි හිතමු මේක හරි. ඒක මේ වෙලාවේ පිළිපැදිය යුතු තත්ත්වයක්. නමුත් දැන් ඉන්දියාවෙන් කිසි කෙනෙක් ගෙන්නන්නේ නැහැ කිව්වා. ඉන්දියාව දැන් වසංගතේ නාක්‍රමණය කරලා ඉවරයි. ඒගොල්ලෝ නියමිත ක්‍රියාදාමයන් නියමිත නියාමනයන්ට යටත්වද මේ දේවල් කරන්න කියන එක ගැන අපි ඇත්තටම දැනුවත් නැහැ. මොකද අපිට කිව්ව මාධ්‍යයක එක්තරා ඇමතිවරයෙක් නැහැ ඉන්දියාවේ කිසි කෙනෙක් අපි නිරෝධායනයට ලංකාවට ගෙන්නේ නැහැ කියලා. ඔස්ට්‍රේලියන් ජාතිකයෝ 6000ක් විතර ඉන්දියාවේ වැඩ කරන අය ඉන්නවා 6000ක් විතර. ඒ එක්කෙනෙකුටවත් ඔස්ට්‍රේලියාවට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. අපේ රටේ ඩොලර් වලට ගෑදරකමේ මේගොල්ලන් මොකද කරන්නේ? ඉන්දියාවෙන්ට කියනවා එන්න කියලා ලංකාවේ නිරෝධානය වෙන්න. බලන්නකෝ. හරි අපරාධයක් නෙවෙන්නේ. එක එක්කෙනාගේ සාක්කු වලට මේ යන්නේ. මෙම කරුණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් ප්‍රශ්න කළා. ඉන්දියාවෙන් ඒ කොවිඩ් ආසාදිතින් ලංකාවට ගෙනල්ලා නැවත වෙනදේශ රටවලට මේ වැඩසටහනක් යනවා කියලා කියනවා සංචාරක හෝටලක් තිබුණා. ඒක බබල් එකත් එක්ක කෙරිච්ච දෙයක්. නමුත් ඉන්දියාවෙන් ආපු මුල් කණ්ඩායමක් දිහා බලනකොට යම් ප්‍රමාණයක සාමාන්‍ය සංචාරකින් එනවට වඩා ආසාදිතය වැඩි වෙලා තිබ්බා. ඒ නිසා අපි ක්‍රමානුකූලව අපිට ඔරොත්තු දෙන ප්‍රමාණයත් එක්ක තමයි ගෙන්නන්න කටයුතු කරලා තිබුණේ. ඉතින් ඉදිරියේදී මේ සම්බන්ධව මේ වෙනකොටත් ඒ බුබුලේ හරහා ගේන ඉන්දියානු අය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා ඒ සම්බන්ධව අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ ඒවා නවත්තලාද නැත්නම් ඒක විධිමත්ව කරනවද? නිල වශයෙන් නවත්තලා නැහැ. නමුත් මේ වැඩපිළිවෙලක් හදලා ඒ අය සඳහා වැඩපිළිවෙලක් හදලා ලබා දෙනකම් මේක తాවකාලිකව යම් යම් අල්ප්‍රමාද කරලා තියෙනවා. නමුත් සංචාරකෝ මේ ඇවිල්ලා නිරෝධානය වෙලා ආපහු මැද පෙරදිග හෝ අනික් රටවල් වලට යන අය සම්බන්ධව තමයි ඒ තීන්දුව තියෙන්නේ. නමුත් සාමාන්‍ය සංචාරකීන්ට විශේෂයෙන්ම ආයෝජකීන්ට එන එක නවත්තන්න අපි කටයුතු කරලා නැහැ. එතකොට රජයේ මැදිහත් වීමක් වෙන්නේ නැද්ද සෞඛ්‍ය අංශයෙන්? නෑ සෞඛ්‍ය අංශ උපදෙස් දීලා තියෙනවා, ක්‍රමවේද හඳුන්වලා දීලා තියෙනවා. ඒ ආකාරයට මේ කටයුතු කරලා තියෙනවා. මේ අතර ගෙවුණු දින කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් දිනක් තුළ වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1500 සීමාව ඉක්මවා ගියා. ඊට අමතරව කොවිඩ් වැළඳීම හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාවද පසුගිය සතියට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණා. ඒ අනුව ආසාදිතයන් ලක්ෂයේ සීමාව ඉක්මවා මරණ සංඛ්‍යාව 750 සීමාවටද ළඟා වී තිබුණා. කෙසේ වෙතත් මේ වන විට රෝහල්වල කොවිඩ් රෝගීන් ඇතුළත් කර ගැනීම උපරිම ධාරිතාවයකට ළඟා වෙමින් ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ඒ අනුව දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාවද උපරිමය කරා ළඟා වෙමින් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ හා ඔක්සිජන් ධාරිතාව හා අතරමැදි වෛද්‍ය මධ්‍යස්ථාන කඩිනමින් ඉදිකිරීමටද පියවරගෙන තිබෙනවා. පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ හා අවදානම් කලාප ග්‍රාම නිලධාරී
වසම් මට්ටමින් සහ පොලිස් බල ප්‍රදේශ මට්ටමින් හුදකලා කරමින් පවතිනවා. කෙසේ වෙතත් රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා දැඩි සංචරණ සීමා පැනවීමට පියවර ගත යුතු බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළේ. අපිට පේනවා මේ රෝගීන් අඳුනා ගැනීම සෑම දිනකම කිසිම පාලනයකින් තොරව වැඩි වෙමින් යන විත්තිය. අපේ රෝගීන් වැඩි වෙන විට අපි දවසකට රෝගීන් 1800ක් විතර හඳුනා ගන්නා විට අපි දන්නවා සමාජයේ මේ රෝගීන්ගේ ගණන දෙගුණයක් හෝ තෙගුණයක ප්‍රමාණයක් අපි අතර සමාජයේ සිටින බව. ඉතාමත්ම ශීඝ්‍රයෙන් රෝහල් පිරමින් පවතින නිසා අපිට මේ සංචරණ සීමා කියන එක අත්‍යවශ්‍ය සේවාවන් විතරක් පවත්වාගෙන සංචරණ සීමා උපරිමයෙන්ම නැවැත්වීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග රජය විසින් මේ අවස්ථාවේදී ගත යුතුයි කියන මතයේ අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට ඉන්නවා. මේ අතර රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ විවාදයක් දෙදිනක් පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී රට තුළ මතුව ඇති කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳවත් එය පාලනය කිරීම සඳහා රජයගත් ක්‍රියාමාර්ග හා එන්නත්කරණය පිළිබඳවත් අදහස් පළ වුණා. මේ එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සෞඛ්‍ය අමාත්‍යිනි පවිත්‍රා වන්‍යාරච්චි, හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, එස්.එම්. මරික්කාර, කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්මී. කෘතිම සැනසීමක් රට තුළ ඇති කරන්නට PCR පරීක්ෂණ සීමා කරා. ඒක තමයි ඇත්ත කතාව. එහෙම කරලා ගියා මුළු රටම රවට්ටලා මහමැතිවරණයකට. අද මොකද්ද වෙලා තියෙන්නේ? තුන්වෙනි රැල්ලෙන් මුළු රටම අනාරක්ෂිත වෙලා තිබෙනවා. හැබැයි ආවේ ආරක්ෂාව තහවුරු කරනවායි කිය. දැන් මේ ජාතික ආරක්ෂාව තහවුරු කරගන්නේ T56න් යුද ටැංකියෙන්, කෆීර් යානාවලින්, මල්ටි බැරල් රොකට් ලොන්චර් වලින්, මිග් යානාවලින් නෙවෙයි. කොරෝනා අරමුදලෙන් මොනවද කරේ? මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඉහළ නැංගුවද? ICU බෙඩ්ස් ටික වැඩි කරාද? ඇනන් ටික. වෙන්ටිලේටර්ස් ටික වැඩි කරාද? නෑ. ආණ්ඩුව කරේ කොරෝනා දේශපාලනය. ඉස්සෙල්ලම කරේ මුට්ටි බෙහෙත. මුට්ටිය ෆේල් වුණාම ගෙනාවා බොරු පැණියක්. අපේ රටේ මේ රජය මුට්ටි සෙල්ලමයි පැණි සෙල්ලමයි කර කර ඉන්න අතරතුර මොනවද ලෝකේ අනිත් රටවල් කරේ? ලහියේ ගිහිල්ලා විවිධ එන්නත් වර්ග ඇනවුම් කරා. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අපගේ මූලික උපාය මාර්ගය වන්නේ එන්නත් කරණයයි. NMR එක ස්පුට්නික් වැක්සීන් එක මේ රටේ ජනතාවට ලබා දෙන්නට අවසරය ලබා දෙනවා. එම එන්නත් මාත්‍රා මිලියන 13ම මේ වර්ෂය තුලදී කොටස් වශයෙන් ලැබීමට නියමිතයි. ඒ වගේම කොවැක්ස් පහසුකම යටතේ තවත් ඇස්ට්‍රාසෙනිකා මිලියන මාත්‍රා මිලියන 8.4 අපට ඉදිරි මාසවලදී ලැබීමට නියමිතයි. ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් මේ වන විට අපි ඇනවුම් කරලා තිබෙනවා. එයද මේ වර්ෂය තුලම අපට ලැබීමට නියමිතයි. දැනට චීනයේ සිනෝෆාම් එන්නත මාත්‍රා ලක්ෂ 6ක් ලංකාවේ තිබෙනවා. මේ වර්ෂය අවසන් වීමට මත්තෙන් අපට එන්නත් 90 අපේ රටේ ජනගහනයෙන් 63%කට වඩා පූර්ණ එන්නත්කරණය කිරීමට අපිට හැකියාව තිබෙනවා. අප්‍රේල් මාසේ 24 25 විතර වෙනකොට කොවිඩ් අරමුදලට අපි මාධ්‍ය වලින් දැක්ක විදියට රුපියල් මිලියන 1000කට වැඩි එකතු වෙලා තියෙනවා. මේ අරමුදලට වෙච්ච දේවල්, ඒකේ කරපු දේවල්, ඒකෙන් ගත්තු බෙහෙත් තියනවද, ඇඳන් ගත්තද, රෝහල් වලට දුන්නද කියන එක තාමත් සමාජයට හෝ මේ පාර්ලිමේන්තුවට නිසියාකාරව අපි දැනුවත්ව දැනුම් දීලා නැහැ කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. මේ අතර කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා තුන්වා දුන් ඖෂධීය පානය සායනික පරීක්ෂණවලදී අසමත් වී ඇති බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කළ විශේෂඥ කමිටුව ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ එම පානය මගින් කොවිඩ් රෝගීන් සුවපත් කිරීමට අවශ්‍ය සාධනීය ලක්ෂණ සායනික පරීක්ෂාවේදී පෙන්නුම් නොකළ බවයි. මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පසුගිය බදාදා රාත්‍රියේ කතානායකවරයා වෙත ලැබී තිබුණා. වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය 5 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ විවාදය හා ඡන්ද විමසීම කල් දමනු ලැබුවා. ඊට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඒ වන විටත් කතානායකවරයා වෙත ලැබී නොතිබීම හේතුවෙන් නීතිපති දප්පුලද ලිබේරා මහතා ජනාධිපතිවරයා විසින් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කුමසාරිස්වරයා ලෙස පත් කර තිබෙනවා. මෙම මාස අවසානයේදී දප්පුලද ලිබේරා මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව වාර්තා වනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ එම පත් කිරීම පිළිබඳව ස්තුතිය පළ කරන දප්පුලද ලිබේරා මහතා එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු වැඩිදුරටත් දන්වා ඇත්තේ තමන් මෙරට රැඳී සිටමින් ජනතාවට සේවය කිරීමට කැමැති බවයි. මේ අතර ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට්
පිටියට සමුදුන්නා. 3 ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තිසර එක්දින තරඟ 166කට සහ 2020 තරඟ 84කට මෙන්ම ටෙස්ට් තරඟ 6කට ක්‍රීඩා කර තිබුණා. 2020 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සමාජිකයෙකු තිසර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන විට 32 වන වියේ පසු වූවා. ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඉතින් යලිත් ලබන සතියේ හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. මම නිරෝධකාරීව සම් කොළඹ සිට. සති අන්ත පුවත් පසුවිතරම ශනිදා සාදය අසල්වැසියාගේ ගීතය වත්සලා ඉෂ්ඨවීරගේ නිර්මාණයක්. මට මතකයි මම පුංචි කාලේ කියවපු පොතක්. මේක කාටුන් ආකාරයට ලියවිච්ච පොතක්. ලස්සන පින්තූර ඇඳලා තිබුණා. ඒකේ දිග නැට්ටක් තියෙන වඳුරෙක් ලොකු පර්වතයක් අතින් උස්සගෙන තනි අතින් උස්සගෙන ඇවිල්ලා ලංකාවට අතාරිනවා ඇඳලා තිබුණා. පුංචි මගේ හිතට ඒක කාවැතුනේ ත්‍රාසජනක කතාවක් හැටියට. පස්සේ කාලෙකදී තමයි ඉතිහාසය ගැන කියවනකොට ඒ පිළිබඳ ගොඩක් විස්තර හොයාගත්තේ. හනුමන්තා එන්නේ ඉන්දියාවෙන්. අරන් එන්නේ ඖෂධ ගුණයන් පිරුණු ශාක පිරුණු පර්වත කැලලක්. අයිති වුණේ අපිට. ඒ බෙහෙත් ටික තියෙනවා නම් අද ඉන්දියාවේ අසරණට පත් වෙලා ඉන්න ඒ අහිංසක මිනිසුන්ට සිතක් සලසන්නට ඒත් බෑ. මොකද වසංගත රෝගයක්. අද මං හිතුවා අසල්වාසියාගේ ගීතය අපේ හිතවත් ඉන්දියානුවන් වෙනුවෙන් වෙන් කරන්නට. අපි හැමදාම ඔවුන්ගේ ගීත අහලා රස වින්දා. අපි හැමදාම ඔවුන්ගේ ගීතවලට නර්තනය යෙදුණා. අද අපිට පුළුවන් නම් ඔවුන් වෙනුවෙන් එක තප්පරයක් හොඳ දෙයක් හිතන්නට, ඔවුන්ට නැවත ජීවයක් ලබන්න කියලා හිතන්නට, ඔවුන්ට මේ සටනින් නැගිටින්නට හැකියාව ලැබෙන්න කියලා හිතන්නට මං හිතනවා ලාංකික අපේ යුතුකමක් ඒම වෙයි කියලා. මේ ගීතේ කියවෙන්නේ එවන්නක්. වැටි සිටින ඉන්දියානුවනි, නැගිටින්න. ඔබට හැකි නැවත නැගිටින්නට. නැවත හැම නගරයක් පාසාම ඔබේ හිනාව සතුට දකින්නට, ඔබේ දියුණුව දකින්නට. ඈත ගම්වල අහිංසක මිනිසුන්ගේ මුවඟ පෙරි ඒ අව්‍යාජ සිනහව නැවතත් දකින්නට. පාරේ දුවන හැම බස් එකකම සත්‍ය නැවත ඇහෙන්නට. අහසට ගුවන්ගත වන හැම අහස් යානයකම ඔබේ ආසාවල් බලාපොරොත්තු ප්‍රාර්ථනා ප්‍රතිපදින්නට. නැගිටින්න ඔබට පුළුවන්. ඔබ සියලු දෙනාම එකට එකතු වුණොත් නැවතත් ඔබේ රට කොඩි ගන්නට. මුළු රටම එකතු වුණොත් ඔබට පුළුවන් ඔබේ රට කොඩි ගන්නට. මේ ගීතය තයාපෙර ඔබ වෙනුවෙන් රස විඳිමු. जय 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 हो जय 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 फिर से शहरों में रौनक आएगी, फिर से गाँव में लौटेगी हंसी, फिर से साथ सारे यार होंगे, ना होगी पाबंदी ना रोक ही कोई, फिर से सड़कों पे सब नाचेंगे, पटरी पे पहिए भागेंगे, गूंजेंगे खेलों के मैदान, बांटेंगे हम खुशियाँ, गम भी हम मिलकर बांटेंगे।
सपनों की उड़ान, जो साथ दे दे सारा इंडिया, फिर मुस्कुराएगा इंडिया, फिर जीत जाएगा इंडिया। जो साथ दे सारा इंडिया, फिर मुस्कुराएगा 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 इंडिया, फिर जीत जाएगा इंडिया, फिर मुस्कुराएगा इंडिया। අසල්වැසියාගේ ගීතය වත්සලා ඉෂ්ටවීරගේ නිර්මාණයක්. අලුත්ම ගීතයකට යන්නටයි සූදානම. ගීතය ගායනා කළේ කෝලිත බානු දිසානායක, ලිව්වේ මහින්ද දිසානායක දිවුල්ගනේ. සුළඟේ කලල් දිය මත පිපී නැහෙන ශ්වේත වර්ණ වූ පියුම වයි අම්මේ සිසිලස දෙන බෝ පතනුවමයි සිරිමා බෝසෙවනේ දවසක් පුදනා මැණික වගේ සිරිදලදා පොත මුදුනේ අවැසි සුළඟේ කලල් දිය මත පිපී නැහෙන ශ්වේත වර්ණ වූ පියුම වයි අම්මේ හැලෙන නිල් දියදාරයි
මව්වරුන්ගේ දිනයකුත් එනවා. ශනිදාසාදේ අපි නම් හිතන්නේ දවස් 365න් එකක් මව්වරුන්ගේ දිනය කියලා වෙන් කරගන්නේ නැතුව දවස් 365ම මව්වරුන්ගේ දින බවට පත් කරගන්න. මොකද අම්මා කියන්නේ එක දවසකට සීමා කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි, කෙනෙක් නෙමෙයි. ඇය අපේ මුළු ජීවිත කාලය පුරාම හෙවණැල්ලක් වගේ අපි ළඟ ඉන්නවා. ඒ නිසා අම්මා කියන චරිතය දේවත්වයෙන් සලකනවා වගේම දවස් 365ම ඇය වෙනුවෙන් වෙන් කරන්න. රස මුසු සිනමාව සිනේ මායා මල්වාරච්චි සමග ඇන්ජලින් ගුණතිලක ගායනා කළ මේ සුන්දර ගීතය අපි තෝරගත්තේ 1978 අප්‍රේල් මාසේ 28 වෙනිදා තිරගත වූ ආශා දෑසින් චිත්‍රපටයෙන්. චිත්‍රපටය සිංහල සිනමාවේ නාමාවලියේ 391 වන චිත්‍රපටය හැටියට තමයි සඳහන් වෙන්නේ. ආශා දෑසින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සේන සමරසිංහ, නිෂ්පාදනය කළේ පියසේනද සිල්වා, තිර රචනය කළේ HMP ප්‍රනාන්දු, කැමරාකරණය ඩැනි W පතිරණ. මේ මියුරු සංගීතය ආශා දෑසින් වෙනුවෙන් නිපදෙව්වේ
වෙන කවුරුත් නෙමෙයි සරත් දසනායක. සිංහල සිනමාවට අතිශය සුන්දර ගීතාවලියක් එක්කල සරත් දසනායක රසවත් කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවේ ගාමිණී ෆොන්සේකා සමග ශ්‍රියානි අමරසේන. කරුණාරත්න හංගවත්ත, රෙක්ස් කොඩිප්පිලි, සෝමසිරි දෙනිපිටිය, විමල් කුමාර් ද කොස්තා, බන්දු සමරසිංහ, සේනක පෙරේරා, මානෙල් වානගුරු, චන්දි රසිකා, ෆරිනා ලායි, රිචාඩ් වීරක්කොඩි, රත්නාවලී කැකුණවෙල, නිමල් පල්ලෙවත්ත වගේ නළු නිළියන් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. සිංහල සිනමාවට අපූරු ගීත රැසක් එක්කල සරත් දසනායක ආශා දෑසින් වෙනුවෙන් අපූරු සුන්දර ගීත රාශියක් නිර්මාණය කළා. ආශා දෑසින් චිත්‍රපටයේ ඔබ ඇසූ ඔබ රසවිඳි මේ ගීතයත් මතක් කළේ නැත්තම් ඒක අඩුවක්. හසමී විත පිරේ ඉනමුදු අදරින් මගේ ලොවේ දැල්වුණු පහනද නිවී මේ ඇසි සැරිසර මහින්ද දිසානායක දුර්ගණයේ සමගින් මලක සුවඳ දැනෙන්නේ ළඟට විතරයි. ඒත් අම්මේ ඔබේ ගුණ සුවඳ ලෝකෙ කොහේ හිටියත් දරුවන්ට දැනෙනවා. දරුවෙකුට අම්මා කෙනෙක් මලක් වගේ. සෞම්‍ය සඳේලිය ලෝකයට බෙදා දෙන හඳ වගේ අම්මේ ඔයා. අම්මා කියන මේ අකුරු තුන තරම් සුන්දර අකුරු තුනක් ලෝකෙ කොහෙවත්ම නැතු ඇති. මේ අකුරු තුන ළඟ සක්විති රජෙක් වුණත් දල නමස්කාර කරනවා. ඔබේ ගුණ කියන්න අපේ සිංහල හෝඩියේ අකුරු එකතු කළත් ඒ මට මදි අම්මේ. ඔබ දැකීමම අම්මේ මගේ එකම සතුට. සංසාරේදී ඔබ මගේම වෙලා දවසකදී සිරි මහ බෝධිය ළඟදී ඔබ බුදු වෙන්න අම්මේ.
ජනප්‍රවාද සොයා සැරිසරන ගැමියා බෝගල බෝගලගේ කතන්දර සුරාපානම් ගුණාගුණක් ඒකේ ගුඩුස් සනීපංච ද්විතීයේ සිංහ නාදංච තෘතීයේ අසනීපකෘත් කාලම් මූලං විනාශාය ලෝහිතං සකලං ජනක්. මං ඉතින් මේ පුරුදු පරිදි සන්දාසාදයට ගොඩ වැදුනේ ওই පරණ කතාවක් කියන්න, පරණ ඇත්තෙක් ගැන කියන්න. ලංකාවේ තිබුණ මේ පරණ පත්තරයක් කවට කතිකා කියලා. ඒක බොහොම කාලයකට ඉස්සර ওই පත්තරේ කරේ මේ පෑලිස්සප්පාමි කියලා තැනැති. ਉਹ කවටේ මේ අන්දරේ විතරන්නේ තවත් කවටෝ ඉඳලා තියෙනවා. ඊයත්ගේ සම්පූර්ණ නම ජී තොන් පෑලිස් අප්පාමි. උපන්නේ 19 වන සියවසේ මැද භාගයේ. ගම දක්ෂිණ ලංකාවේ තෙලඟපාත. පෑලිස්සප්පාමිගේ පියා ඒ ගමේ ප්‍රභූවරයෙක්. නම දොන් දාවිත් අප්පාමි. ඉතින් මේ පෑලිස්සප්පාමි ගාව බොහොම ලස්සන අපූර්ව ගති සිරිත් තිබුණා. ඒ හැම එකක්ම ඉතින් සාමාන්‍ය අයගේ net සිත් ඇද ගන්න සුළු ඒවා. يعني හිත ඇද ගන්න සුළු ඒවා. ළමා කාලේ බොහොම හුරුබු හිටියට ගත කළා. මොකද මිල මුදල් අරවම අඩුපාඩුවක් නැහැ. තාත්තා මේ අපුච්චා ගමේ ප්‍රභූවරයෙක්, හොඳට සල්ලි භාගෙ තියෙනවා, ධන දාන්නේ තියෙනවා. ඉතින් බොහොම ලස්සනට කාලය ගත කරා. ඉතින් මුළු රටටම විහිළු බෙදා දෙන්න උවමනාවක් තිබුණා මේ පෑලිස්සප්පාමිට. ඒ නිසා මේ විහිළු තහළු වලටම වෙන් කරපු පත්තරයක්, පුවත්පතක් පටන් ගත්තා. ඒකේ නම තමයි කවට කතිකා. ඉතින් පෑලිස්සප්පාමිගේ මේ පත්තරේ විහිළු කිසිම කෙනෙකුට මේ අපහාස කරන්නට, හිරිහැර කරන්නට හැම නෙවෙයි කරේ. ඒවා සියල්ලම කරේ. ඒවා හරි අහිංසක විහිළු. ඒවා කරලා තියෙන්නේ මේ රටේ තිබුණ, එහෙම නැත්නම් සමාජයේ තිබෙන දුර්වල තැන්. මිනිස්සු කරන වැරදි වැඩ ගැන ඒවා හරි ගස්සනට පුළුවන් විදියට විහිළුවෙන්, උපහාසයෙන්, සෝපාහාසයෙන් ඒවා පෙන්නලා දීලා හරිමකට ගන්න තමයි මෙයා උත්සාහ කරේ. ඉතින් ඔහුට මේ පත්තරේ පුරා අවුරුදු 40ක් තිස්සේ මේ කවට කතිකා පත්තරේ පවත්වාගෙන යන්න පුළුවන් වුණා. ඒ නිසා. ඉතින් ඉගෙන ගන්නට බොහොම දක්ෂයෙක්. මේ ඉගෙන ගන්න කාලේදී හරි විස්කම් පැව තැනැත්තෙක්. සිංහල භාෂාව පිළිබඳ හොඳ ප්‍රවීණත්වයක් ලබා හිටියේ මේ පෑලිස්සප්පාමි සුප්‍රකට දොන් පිලිද්ද සිල්වා ඈපා අප්පාමිගේ ගෝලී. ඒ කියන්නේ ඈපාලිතේම කියන මේ ජෝති ශාස්ත්‍රඥයාගේ ගෝලී. ඒ ජෝති ශාස්ත්‍රඥ බොහොම හොඳට මේ පෑලිස්සප්පාමි හදාarලා තියෙනවා. ඉතින් 20 වන සියවසේ පටන් ගන්නකොට ඔය බොම්බායේ කාලේ පැවැත්විලා තියෙන මේ ප්‍රවෘත්ති පත්‍ර කර්තෘවරුන්ගේ සම්මේලනය. ලංකාව නියෝජනය කරන්න ගියේ කවුද? මේ පෑලිස්සප්පාමි. කවට කතිකා ලෝටම හඳුන්වලා දීලා හොඳ දේශනයක් කරලා තියෙනවා. ඒ ගැන පැහැදුනේ සම්මේලනේ පවත්වපු සංවිධායක මණ්ඩලේ උට රත්තරන් මාලයක් වටිනා ඔරලෝසුවක් තෑයි කරලා තියෙනවා. ඉතින් පෑලිස්සප්පාමි මේ ග්‍රන්ථ කර්තෘවරයෙක් හැටියටත් ගොඩක් දේවල් කරලා තිනවා. තුන පරාවාදයේ, වල්පල පිංකම, මයංගන වර්ණාව, ඔය වගේ පොත්පත්, වටිනා පොත්පත් කීපයකුත් කරලා තිනවා. ඉතින් මම කිව්වේ කවටයා පත්තරයේ තිබුණ අමද්‍ය ව්‍යාපාරය. ඒ කාලේ තිබුණ අමද්‍ය ව්‍යාපාරයට උදව්වක් හැටියට යා ලියපු මේ සුරාව ගැන. ඒකේ සුරාව ගැන කියලා තියෙන්නේ මෙහෙමයි. ඒකේ ගුඩු සනීපංච. එකක් බිවම් පොඩි සනීපයක් දැනෙනවා. හැබැයි දෙකක් බිවම සිංහනාදත් කරනවා. ත්‍රිතීය සිංහනාදංච. තෘතීයේ අසනීපකෘ. තුන්වෙනි එක බිවම ඉතින් වෙරි වෙලා වැනිලා තැන් තැන් වල වැටිලා තුවාල කරගන්නවා. කාලම් මූලම් විනාශාය. කාලා බිලා මේ විනාශ වෙන්නේ අපේ මේ ජාතියට හිතයිසිව ජීවත් වෙන්න පුළුවන් ජනතාව කියන එක තමයි මේ ඇත්තෝ කියලා තියෙන්නේ. බලා මේ හොඳට ජීවත් වෙන්න පුළුවන්, මේ රටට වැඩක් කරන්න පුළුවන්. ඇයි මෙහෙම විනාශ වෙන්නේ කියන එක කියලා දෙන්න තමයි මේ සලෝකේ කියලා තියෙන්නේ. ඉතින් මේ ඇත්ත ගැන බොහෝ කතා තියෙනවා. ඉතින් මම මේ අද එකක් කිව්වේ. ඉතින් මේ ඇත්තගේ පත්තරේ ලියලා තිබුණ මුල් පිටුවේ තියෙන කවියකින්ම මම ඉතින් මේ කතාව අහවර කරන්නම්කෝ. සිතට පිරිය බස් ලියුමට පෑන අතට ගත්තා, පවට හොබන දුසිරිත් දුරලෑම නිතර යුත්තා, කවටකමක් ලැබුණොත් අත නාරින එක සත්තා, ලකට පහළ වූ මම වද කවට කතික මුත්තා. මේ ඇත්තෙම කවට කතික මුත්තා කියලා නම පට බැඳිලා තිබුණා. ඉතින් පස්සෙන් පව් දවසක තවත් ඔය ගැන කතා කරමු. මං ගෙහුම් ඉන්නේ. බෝගලගේ කතන්දර ඉදිරිපත් කළේ දයන් රණසිංහ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු ක්‍රිකට් තරගාවලිය ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හමාර වුණා ගිය සතියේ. ශ්‍රී ලංකාව කාලයකට පස්සේ ජයග්‍රහණයක් ලැබුවා. කාලයකට පස්සේ හරි ජයග්‍රහණයක් ලැබන එක ඉතින් සතුටක්නේ. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නටම ඕනේ. ශ්‍රී ලංකාව පළමුවෙනිමේදී කඩුළු 7කට ලකුණු 493ක් ලබා ගත්තා. දෙවැනි ඉනිමේදී කඩුළු 9කට ලකුණු 194ක් ලබා ගත්තා. බංග්ලාදේශය පළමුවෙනි ඉනිමේදී සියලු ක්‍රීඩකයන් ලැබී ලකුණු 251ක් ලබා ගනිද්දී දෙවන ඉනිම වෙනුවෙන් ඔවුන්ට ලකුණු 437ක ඉලක්කයක් ලබා දෙන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. නමුත් බංග්ලාදේශය ලකුණු 227කට සියලුම ක්‍රීඩකයන් දැවී යනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලබා ගත්තා. මේ ටෙස්ට් තරගයෙන් එක්කම ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණයත් ශ්‍රී ලංකාව ලබා ගන්නවා. කලකට පසුව හරි ජයග්‍රහණයක් ලැබීම සතුටක්. වඩා වැදගත්ම කාරණය තමයි මේ තරගයේදී ශ්‍රී ලංකාව හඳුනා ගන්නවා දක්ෂ ක්‍රීඩකයෙක්. වමතින් පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම අලුත් ක්‍රීඩකයා ශ්‍රී ලංකා පිලට අලුතෙන් එකතු වුණා වගේම සිය මංගල තරගයේදීම තරගයේ වීරයා බවට පත්වන්නට ඔහුට හැකි වෙනවා කඩුළු 11ක් ලබා ගනිමින්. මෙවැනි අලුත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ලංකා පිලට එකතු වීම මං හිතන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාම වැදගත් වෙනවා. බලධාරීන් කල්පනා කළ යුත්තේ මෙන්න මෙවැනි කාරණා තමයි. ගානක් දුරවේ ඒ දුරටත් නුඹේ ගුණ දැනිනා අරුමේ අම්මේ අප අතර ගව් ගානක් දුරවේ ඒ දුරටත් නුඹේ ගුණ දැනිනා ළඟම රැඳෙමින් අම්මේ අප අතර ගව් ගානක් දුරවේ ඒ දුරටත් නුඹේ ගුණ දැනිනා අරුමේ සනහා නුඹේ සෙනෙහේ මදනලක්සේ දැවටෙමින් ස්නේහයේ මල් රොන් සුවඳ දරමින් අම්මේ අප අතර ගව් ගානක් දුරවේ ඒ දුරටත් නුඹේ ගුණ දැනිනා අරුමේ අම්මේ අප අතර ගව් ගානක් දුරවේ ඒ දුරටත් නුඹේ ගුණ දැනිනා අරුමේ
ගීතේ ගායනා කළේ ලලිත් අරුණශාන්ත. නව ලොව සතු අඟහරු ග්‍රහයා මත නාසා ආයතනය පතිත කළ පර්සිවරන්ස් රෝවර් යානය සමග කුඩා හෙලිකොප්ටරයකුත් යවූ බව මේ වන විටත් ඔබ දන්නවා. ඉන්ජිනියුටි නමින් හැඳින්වෙන මේ කුඩා හෙලිකොප්ටර් යානය කුඩා සෙල්ලම් බඩුවක් වගේ. එකම අක්ෂයක දෙයතකට භ්‍රමණය වන තල දෙකක් තමයි මේ හෙලිකොප්ටර් යානය ඉහළට ඔසවන්නේ. මේ වන විට හෙලිකොප්ටර් යානය 4 වතාවක් ගුවන්ගත වෙලා තියෙනවා. අඟහරු අහසේ යානයකට පියාසර කළ හැකි බව දැන් ඔප්පු වෙලා තිබෙනවා. මේ හෙලිකොප්ටරය අඟහරු ග්‍රහයා වෙත ගෙන ගියේ ප්‍රධාන ඉලක්ක දෙකකට. පළමු කාරණය තමයි අඟහරු වායුගෝලය තුල යානාවකට පියාසර කළ හැකි බව ඔප්පු කිරීම. දෙවැනි කාරණය තමයි ඒ දත්ත පෘථිවියට ලබා දීම. ඒ ඉලක්ක දෙකම අප්‍රේල් 19 වෙනිදා මේ පුංචි ගුවන් යානය සම්පූර්ණ කළා. පළමු සැලැස්මේ තිබුණේ මේ හෙලිකොප්ටර් යානය වාර 6ක් පමණක් ගුවනට නැංවීම. නමුත් දැන් ඒ අදහස විද්‍යාඥයන් ඉවත් කරගෙන තිබෙනවා. දැන් ඔවුන්ගේ උත්සාහය වඩාත් වැඩි කාලයක් මේ හෙලිකොප්ටර් යානය අඟහරු ග්‍රහයා මත ගුවන්ගත කිරීම. අඟහරු ග්‍රහයා මත පවතින්නේ රාත්‍රී කාලයේ අධික ශීතලක්. රාත්‍රී කාලයේ ඇති අධික ශීතලත් දිවා කාලයේ තිබෙන අධික රස්නයත් අතර තාප පරාසය තුල මේ කුඩා ගුවන් යානයේ කොටස් විනාශ වී යනු ඇතැයි මුලින් විද්‍යාඥයන් සිතුවා. නමුත් අද වන විට ගුවන් යානයට මේ කටුක පරිසරයට මුහුණ දෙන්නට පුළුවන් බව ඔප්පු වෙලා තිබෙනවා. ඒ නිසා තවත් වැඩි කාලයක් ගුවන් යානය අඟහරු ග්‍රහයාගේ වායුගෝලයේ ගුවන්ගත කිරීමෙන් වඩාත් වැඩි දත්ත ප්‍රමාණයක් උකහා ගන්නට හැකි වේ යයි විද්‍යාඥයන් හිතනවා. හෙලිකොප්ටරයේ මෙහෙයුම අවසන් වෙන්නේ කවදද කියන කාරණය ගැන විද්‍යාඥයන් කණ්ඩායමට තවම තීරණයක් නැහැ. ඔවුන් පළමුව සැලසුම් කළේ දින 30කට. නමුත් ඒ දින 30 තුල හෙලිකොප්ටරයට යම් ආබාධයක් ඇති නොවුනොත් ඔවුන් තවත් දින 30කින් හෙලිකොප්ටරයේ ආයු කාලය ඉදිරියට ගෙන යාවි. නව ලොව සතු ශනිදා සාදය හැබැයිටම සීයේ මම මේ සීයාගෙන් අහන්නමයි හිටියේ. ජීවිත කාලෙම එකට පවුල් කන නම් එකිනෙකාට ආදරයෙන් ඉන්න ඕනේ නේද සීයේ? මේ මොනවා අහනවද බං? ඕකායි අහන්න දෙයක් ඈ. එහෙම තමයි. දැන් බලපන් මේ උඹලගේ ආච්චි මමයි ඉන්න අපූදුව අදටත් බොහොම සහයෝගයෙන් ඉන්නේ. ඒකනේ සීයා ආච්චිට පෙන්න ආදරේ නම් හරිම ආදර්ශමත්. මට නම් හිතා ගන්නවත් බෑ. ඒ මොකද මොනේ එහෙම කිව්වේ? දැන් බලන්න. සීයා හැම තිස්සෙම ආච්චිට කතා කරන්නේ මෑණිකේ රත්තරනේ මගේ පණ මේ වගේ බොහොම ආදරබර වචන වලින්නේ. ඒක නේද සීයේ මේ ආදරේ රහස? උඹට කියන්නේ බලපන් ඔය හරිය ආච්චි පේන තෙක් මානක ඉන්නවද කියලා. අනේ සීයේ මට ඒ රහස කියන්නකෝ. මේ ආච්චි පේන හරියක නෑ. ඒ රහස කියන්නකෝ. මේකනේ බං. උඹට කියන්න දැන් ටික කාලයකට ඉස්සෙල්ලා මට උන්දගේ නම මතක වුණා. ඉතින් බං මට දැන් අහන්නේ මොකක්ද යෝධියේ උඹේ නම කියලා? චින්තක සිරිකුමාර ගාමිණී පැලැඳ පිටපත ගාමිණී පැලැඳ කෙනෙක් සතුටු කරන්නට ඔබට මොනියම්ම හෝ අවස්ථාවක් ලැබුණොත් ඒක අතපසු කරන්න එපා. මොකද හැම කෙනෙක්ම තමන්ගේ හිතේ තියෙන වේදනාව පිටතට පෙන්වන්නේ නැති නිසා. බොහෝ අය
තමන්ගේ වේදනාව හිත ඇතුලේ හිර කරගෙන ඉන්නේ. ඒක ඔබට පේන්නේ නැහැ. ඒක අපට පේන්නේ නැහැ. ඒ නිසා ඔබට හිතුනොත් කෙනෙක් සතුටු කරන්න ඒ අවස්ථාව අතපසු කරන්න එපා. එය කරන්න. ඔබේ සුළු උත්සාහයකින් එවැනි කෙනෙක් සතුටටපත් වුණොත් එවැනි කෙනෙක් සතුටටපත් කරන්නට පුළුවන් නම් ඒට වඩා උතුම් කාර්යයක් කොහෙද තියෙන්නේ? ඔබේ යුතුයකම තමයි සමාජය දෙස බලා සිටීම. ඔබේ යුතුයකම තමයි සමාජයේ එක්කෙනෙක් හෝ සතුටටපත් කිරීම. ඉතින් අදත් සමුගෙන යන්නටයි සූදානම. අදත් ශනිදා සාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ මම ජගත් ජේ එදිරිසිංහ. ඔබ සැමට සුවදායක සතියක්. සමුගන්නේ වෙන්වන්නේ ඉදිනක හෝ මගේ සිසුම් පැතුමන් ඉටුවේවි සමුගන්නේ වෙන්වන්නේ ඉදිනක හෝ මගේ සිසුම් පැතුමන් ඉටුවේවි ඉදිනක හෝ මගේ සිසුම් පැතුමන්